සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දිනාටම. සදැහතුනි අදත් විවේකී සෙනසුරාදා දවසේ ජයමග රූපවාහිනී නාලිකාව ඔබ වෙනුවෙන් ගෙනෙන අපේ ජයමග වැඩසටහනේ අද දවසට නියමිත සදහම් කතිකාවත අපි මෙලෙසින් ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අපි අපේ ජීවිතේ වැඩිහිටියන්ට ගෞරව කරනවා. ඒ වගේම අපි අපේ ජීවිතේ ගුරුවරුන්ට ගෞරව කරනවා. ඒ වගේම අපි ගෞරව කළ යුත්තන්ට ගෞරව කරනවා. මේ සමාජය තුළ අපි ජීවත් වෙද්දී අපි ජීවිකාව ගත කරද්දී අපිට බොහෝ දෙනෙක් ජීවිතය හමු වෙනවා ගෞරව කරන්නට. මේ ගෞරවය කියන එක ඉපදෙන්නේ එහෙම නැත්නම් ගෞරවය උපදින්නේ ඉවසීම ඒ වගේම ආත්ම සංයමය සහ අවට පරිසරයෙන් ලැබෙන පරිචයෙන්. ඇත්තටම අද සමාජයේ ගෞරව කළ යුතු පුද්ගලයන් ඒ වගේම අපිට ගෞරව කරන පුද්ගලයන් ඉන්නවද? අන්න එතනදී අපිට හිතන්නට දෙයක් ඉතුරු වෙනවා. අද අපේ මාතෘකාව ගෞරවය. මොකක්ද මේ ගෞරවය කියන්නේ? ඒ පිළිබඳව අද දවසේ අපි කතා කරන්නට සූදානම්. අපි සුපුරුදු ආරාධනෙන් අපේ මැදිරි පරිශ්‍රයට ගෞරවයෙන් යුතුව වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ වෑඋඩ තොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපි නමස්කාර පූර්වකව අද දවසේ මේ සදහම් කතිකාවතට පිළිගන්නවා. තෙරුවන් සරණයි අපේ හමුදුරනේ. තෙරුවන් සරණයි හැම දිනාටම. අපේ හමුදුරනේ අද අපේ මාතෘකාව වෙන්නේ ගෞරවය. අද සමාජයේ ඇත්තෙන්ම අපි කතා කළ යුතු මාතෘකාවක් බවට මේ පරිවර්තනය වෙලා තියෙනවා අපේ හමුදුරනේ. මොකක්ද මේ ගෞරවය කියන්නේ අපේ හමුදුරනේ? අපි මුලින්ම මේ ගෞරවය කියන්නේ මොකක්ද කියන දේ අපේ සදහැවතුන්ට අපි පහදා දෙමු. සැබෑවටම ගෞරවය කියන එක මොකක්ද කියන එක ඉතා පැහැදිලි වෙනවා. යම්කිසි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් කෙරෙහි දක්වන්නා වූ ගෞරවයම තමයි. ඒ කියන්නේ දැන් ඔන්න ඔබතුමා මම මේ මාතෘකාව කියලා මාත් එක්ක සාකච්ඡාව ආරම්භ කරද්දී මාව හඳුන්වා දෙනකොටම ගෞරවනීය 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 කියලා කියනවා. ඉතින් ඇත්තටම මෙහෙමයි කෙනෙක් තවත් කෙනෙකුට තියෙන යම්කිසි ආකාරයක ගුණයෙන් නැනයෙන් මොනවා හරි දෙයකින් ඉහළයි නම් මේ ගෞරවය කියන එක ඉබේම උපදිනවා. ඇත්තටම කියනවා නම් ආදරය, සැලකිල්ල ඒවත් එක්ක තියෙන යම්කිසි ආකාරයක භක්තියක් ඇති වෙනවා නම් යම්කිසි කෙනෙක් කෙරෙහි එයාගේ තියෙන යම් ගුණයක් හේතුවෙන් යම් හැකියාවක් හේතුවෙන් කුමන හෝ දෙයක් හේතුවෙන් අන්න ඒක තමයි ඒ එකිනෙකා අතර තිබිය යුතු තත්ත්වයක් ගෞරවය කියලා කියන්නේ. මානසික හැඟීමක් කියලා කිව්වොත් අපි මනුස්සයන් තුළ තිබිය යුතු එහෙම කිව්වොත් බොහෝම හොඳ දෙයක් ඒක. මනුස්සයන් තුළ තිබිය යුතු හොඳම ගතිගුණයක් තමයි ගෞරවය කියලා කියන්නේ කියලා අපිට මූලිකව එහෙම හිතන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ තුළ යම් කිසි විදිහකින් ගෞරවය ගිලිහෙනවා නම් අනිත් අයට ඒක මානසික ගුණාංගයක ගිලිහීමක් කියලා හිතන්න පුළුවන්. එහෙමයි අපේ හමුදුරනේ. දැන් අපි මේ ගෞරව කළ යුත්තන්ට ගෞරව කළ යුතුයි. අපි එහෙම මතයක ඉන්නවනේ. හැබැයි මේ සමහරක් අය අපේ හමුදුරනේ කියනවා මං ඇයි යාට ගෞරව කරන්නේ? මොකටද මම ගෞරව කරන්නේ? ඔන්න ඔය වචන අපේ හමුදුරනේ මේ බොහෝ වෙලාවට අපිට සමාජයෙන් මේ ඇහෙන්නට ලැබෙනවා. ඉතින් අද අපි මේ ගෞරවය පිළිබඳව කතා කරන අපේ සදහම් කතිකාවත වෙනුවෙන් දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ ඔබට නිවසේ ඉන්න ඔබට මේ සදහම් කතිකාවත නිවසේ ඉඳලා අහන්නට ඉඩ සලස්වා දුන් ඒ සදැහැති පිරිස තමයි මෙලෙසින් අපි සිහිපත් කරන්නේ. අද දිනට යෙදෙන 95 වන ජන්මදිනය යෙදෙන මල්ලිකාද සිල්වා මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස ඒ වගේම ඒ මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිස තව තවත් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට එතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ නුගේගොඩ හයිලෙවල් පාර 362 18 නිවසේ පදිංචි දූ දරුවන් පිරිසක් විසින් තමයි අද මල්ලිකාද සිල්වා මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ සදහම් කතිකාවතට දායකත්වයෙන් කටයුතු කරන්නේ. අපේ හමුදුරනේ දැන් කෙනෙක්ට දැන් මේ වැඩසටහන නරඹන කෙනෙක්ට හිතෙන්නට පුළුවන් අපි ගෞරව කළ යුත්තේ කාටද? දැන් මං මේ මොහොතේ ඉඳලා මං කාටද ගෞරව කරන්නට ඕනේ? ඇත්තටම අපේ හැමෝම අපි ගෞරව කළ යුත්තේ කාටද?
ඇත්තට මෙහෙමයි. ඒක කවිද මහත්මයා සාපේක්ෂ ධර්මතාවයක්. දැන් ඕනම එකක් ගත්තොත් අපි තරහ කියන්නකො. තරහේ තියෙනවානේ මං අහවලත් එක්ක වැඩියෙන් තරහයි, මෙයත් එක්ක අඩුවෙන් තරහයි. ඒ කියන්නේ මෙයත් එක්ක තියෙන තරහ අඩුයි මට ටිකක්. යාළුකම් වුණත් එහෙමනේ. වැඩි මිත්‍රත්වයක්, අඩු මිත්‍රත්වයක් ඒ විදිහට තියෙනවානේ. ගෞරවයත් අන්න එහෙමයි. එහෙමයි. කොහොම නමුත් මෙතනදී අපි සැලකිය යුත්තක් තමයි ගෞරව කළ යුත්තේ සියලු දෙනාටම කියලා. එහෙමයි. සියලු දෙනාටම කියලා කියනකොට ධර්මය තුලින් අපිට උස් පහත් ભેදයක් නැහැ. මෛත්‍රිය තියෙන කෙනෙකුට එහෙම උස් පහත් ભેදයක් නැහැ. මම මෙහෙම කියන්නම්. තිරිසන් සතෙකුට උනත් කැම ටිකක් දෙනකොට සකසා දෙන්න කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එහෙමයි. එතකොට සකසා දෙන්න කියලා කියන එකේ තේරුම ඒ සතාට අපි කැම ටිකක් දෙනකොටත් ඒක ගෞරවයෙන් දෙන්න ඕන කියන එක. එහෙමයි. හරිද? දැන් සමහර අය ඉන්නවා කාලෙතන ඔය කනවනම් කපුද වැලි ගොඩට බත් ටික දානවා කියන එක අගෞරවණීය දීමක්. ඇත්තටම පෝල් කට්ටක් හරි හොයාගෙන නැත්නම් පිඟන්ත හඩුවක් හරි මොකක් හරි හොයාගෙන නේද පිළිවෙලකට ඒක පිරිසිදු කළ මම දැකලා තියෙනවා සමහර අය ඉන්නවා. දැන් බල්ලාට කෑම දෙන පිඟාන පව හොඳට හොදලා පිරිසිදු කරලා තමයි ඒක ගෞරවයෙන් දෙන්නේ. ඒ ගෞරවය කළ යුත්තේ හැම දෙනාටම. අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් ගෞරවය කළ යුත්තේ හැම දෙනාටම. හැම දෙනාටම ගෞරව කළ යුතුයි. සතෙකුට උනත් අපි ගෞරවයෙන් සැලකිය යුතුයි. ඒ ගෞරවනීය බව තමන්ගේ හිතේ උපදිනවා නම් තමන්ට එන ගැටලු බොහෝමයක් निराකරණය වෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ගෞරවයත් අර තරහ අර මෛත්‍රිය වගේ එකිනෙකාට අපේ හිත තුළ උපදින ප්‍රමාණයේ වෙනසක් වෙනවා. එහෙමයි. මම කියන්නේ ධර්මානුකූලව ගත්තොත් අපි කිසිවෙකුට අගෞරව නොකළ යුතුයි. බිඳුවේම තැන ඉඳන් ගෞරවය තියෙන්න ඕන. පොඩි කෙනෙකුට හරි මම ඒක තිරසන් සතෙක්ගෙම පටන් ගත්තේ. සතෙකුට කෑම දෙනකොට පවා ගෞරවණීයව ඒක දෙන්න කියලා කිව්වනම් ආයෙත් කතා කරන්න දෙයක් නැහැ. එහෙමයි. නේද? ඉතින් ඒක හින්දා එතන ඉඳලා උඩට තමන්ගේ එක එක්කෙනාගේ තියෙන හැකියාවන්, එක එක්කෙනාගේ තියෙන ගුණාත්මක භාවයන් කුමන හෝ දෙයක් හැම මිනිසෙක් තුළම තියෙනවා. ඉතින් ඒකින්ද ගෞරව කළ යුත්තේ කාටද කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් දෙන්න තියෙන්නේ තමන්ගේ සිතේ ගෞරවය උපදවා ගන්න පුළුවන් වෙන්න ඕනේ හැම කෙනෙක් කෙරෙහිම හැම තිරිසන් සතාගෙන් ඉඳලා හැම කෙනෙක් කෙරෙහිම ගෞරවය උපදවා කරගැනීමේ වගකීම තමන්ට තියෙනවා. එහෙම කෙනා ඇත්තටම සන්තෝෂයෙන් ලෝකේ ජීවත් වෙනවා. එහෙමයි අපේ හොඳනේ. අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ අපිට ගෞරව කළ යුත්තන්ට අපි ගෞරව කළ යුතුයි කියන්නේ මේ අපි හැමෝටම ගෞරවනීය චරිතයක් බවට ඔහු සලකලා ඔහුට ගෞරව කරන්නට ඕනේ. අපේ හැමතුරුනේ මේ දැන් එතකොට පුද්ගලයෙක් විදිහට ගත්තාම පුද්ගලයෙක් කොහොමද අපේ හැමතුරුනේ සමාජයට ගෞරවනීය චරිතයක් බවට සමාජගත වෙන්නේ? කොහොමද ගෞරවනීය චරිතයක් වෙලා අපි සමාජයේ ක්‍රියා කරන්නේ? අන්න ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. මම හිතන්නේ ඉහළම වටිනාකමක් තියෙන ප්‍රශ්නයක් තමයි ඒකනම් කාටත් ලොකු පණිවිඩයක් ඔය ප්‍රශ්නය තුලින් මම හිතන්නේ අපේ මම මේ පුංචි බාධා කිරීමක් කරන ඔබ වහන්සේට දැන් මේ ගෞරවනීය චරිතයක් කියපුවාම දැන් සමාජයේ මිනිස්සු හිතන්නේ දීපල මිල මුදල් යාන වාහන එතකොට තානාන්තර තනතුරු මේ වගේ තමයි අපේ හැමතුරුනේ මේ ගෞරවනීය චරිතයක් බවට මිනිස්සු දැන් සමාජයේ මේ මනින්නේ. ඒ කියන්නේ ගෞරවය ලබා ගන්නත් ඒව හොයන්න බලනවා. ඒව හොයන්න බලනවා. ඉතින් අපේ හැමතුරුනේ ඇත්තටම මේ දීපල මිල මුදල් යාන වාහන මේ තියෙන මිනිස්සුද ගෞරවනීය චරිත වෙන්නේ. එතකොට පාරේ තියෙන කුණු ටික අදින මිනිස්සයා ගෞරවනීය චරිතයක් නෙමෙයිද? ඔහු මේ සමාජයට කරන සේවය ගෞරවනීය සේවයක් නෙමෙයිද? අන්න එතනදී අපේ හැමතුරුනේ අපි මිනිස්සුන්ට හිතන්න ගොඩක් දේවල් තියෙනවා නේද අපේ හැමතුරුනේ? වසල සූත්‍රය අපිට මේක උදාහරණයකට ගන්න පුළුවන්. කෙනෙක් වසලෙක් වෙන්නේ මොනවද කියලා මම හිතන්නේ ඒක අපි සූත්‍රයක් විදිහට ඉදිරියේදී සම්පූර්ණයෙන් සාකච්ඡා කරමු. ඉතින් ඒ වසල සූත්‍රය ආදී සූත්‍ර ධර්ම වලට අනුව ගත්තොත් පැහැදිලිවම වසල සූත්‍රය අනුව ගත්තොත් ගෞරවය කියන උපදින කෙනෙක්ගේ ගුණයන් වලට. එතකොට පාරේ තියෙන කුණු ටික අදින පුද්ගලයා කියලා කිව්වහම සැබෑවටම අපේ සමාජයේ මෙන්න මෙහෙම දෙයක් වෙන්න ඕන කවිද මහත්මයා. මෙච්චරයි කතන්දරේ මෙච්චරයි. විය යුත්තේ. කවුරු හරි කෙනෙක් පාරේ යනවා මම මේ ඔක්කොටම උදාහරණයකින් මේ කියන්න හදන්නේ. කවුරු හරි කෙනෙක් තමන් වැඩට යන්න පාරේ යනවා කියලා හිතන්නකෝ. යනකොට අහම්බෙන් කෙනෙක්ව ඇඟේ හැප්පෙනවා. ඇඟේ දැන් එයාගේ වැරද්දෙන් අපේ ඇඟේ හැප්පෙනවා. නැත්නම් මගේ වැරද්දෙන් කෙනෙක්ගේ ඇඟේ හැප්පෙනවා කියලා හිතන්නකෝ. හැප්පුණාම මම එයා දිහා බලලා සමාවෙන්න කියලා කියනවා. මේ හැප්පුණ පුද්ගලයා මත ඒ සමාවෙන්න කියන එක රඳාපවතින්න ඕනද? අපි තුම අපේ ඇඟේ හැප්පුණේ හොඳට ටයි එකක් දාලා හොඳට ඇඳගත්ත වැදගත් මහත්තයෙක් වගේ කෙනෙක් නම් එයාගේ වැරද්ද තිබ්බත් අපි යාට නිකන් සමාවෙන්න කියලා කියන ගතියක් තියෙනවා. එහෙමයි.
ඇත්තටම ඇගේ හැප්පුනේ පිරිසිදු ඇඳුමකින් ඇඳගෙන තාම කුණු එකතු කරන්න නැහැ කියන්න කුණු ඇගේ නැහැ කියන්නකො. නමුත් පිරිසිදු ඇඳුමකින් සැරසුන පාරේ කුණු එකතු කරන කෙනෙක් නම් හුඟක් වෙලාවට අර මනුස්සයට බයිනවා. එතකොට පුද්ගලයාව අමතක කරලා ක්‍රියාව දිහායි බලන්න ඕන. එහෙමයි. පුද්ගලයා අමතක කරලා වචනේ දිහායි බලන්න ඕන. එහෙමයි. තරාතිරමවක්වත් අපි ඉතින් දැන් ඔය තරාතිරම් නිලතල සමහරට නොයෙකුත් ආකාරයේ බලතල ඒ වගේ ඒවා අපේ කවිඳු මහත්මයාට හොඳටම තේරිලා ඇති සමහර වෙලාවට සමහර අයට తాවකාලික බලතල ලැබෙනවා. එහෙමයි. ඒ කාලෙදි පුදුම ගෞරවයක් තියෙන මිනිසුන්ගේ. අනිවාර්යයෙන්ම. හරියටම කෝට් එක ගලපු දවසේ ඉඳලා ගලවන්න වෙන අවුරුදු 5න් ගලවන්න වෙන කට්ටිය ඉන්නවා. අවුරුදු 55න් ගලවන්න වෙන කට්ටිය ඉන්නවා. අවුරුදු 5 කියන්නේ වයස අවුරුදු 5 නෙවෙයි. ලැබිච්ච බලතලය අවුරුදු 5කින් 10කින් ඉවර වෙන කට්ටිය ඉන්නවා. දේශපාලන ක්ෂේත්‍රය වගේ. නමුත් එතනින් එහාට මොකද වෙන්නේ? මේ තා ගෞරවනීයව සලකපු මිනිස්සු අගෞරවනීය පුද්ගලයන් බවට පත් වෙලා අන්තිමට. ඉතින් එහෙමනම් නමුත් එවැනි චරිතම ඉන්නවා. ඔය තාන්නමාන බලතල ධනය ඒ කිසි දෙයක් ප්‍රශ්නයක් නැහැ. ඒවත් තියාගෙනම ගෞරවනීය ජීවත් වෙච්ච අය ඉන්නවා. ඕන තරම් ඉන්නවා. අපේ සමාජයේ ඕන තරම් සමාජයේ වෙන්න තියෙනවා. එහෙනම් ගෞරවය සැබෑ ගෞරවය කියන එක උපදින්නේ තමන්ගේ ගුණාත්මක භාවය තුල. එහෙමයි. තමන්ගේ චරිත පාරිශුද්ධිය තුල. තමන්ගේ භාවිතය තුල. පැහැදිලිව ගුණාත්මක භාවය, චරිතයේ තියෙන පිරිසුදු බව, භාවිතය ඒවා තුලින් තමයි ගෞරවනීය බව ඇති වෙන්නේ. අනිත් එක අද කාලීන ඔය ධනෙ බලය වගේම සමහර අය ඉන්නවා දැකලා තියෙනවා හරියට දැකලා තියෙනවා මේ ගෞරවය නැති වෙනවා කියලා හරියට ප්‍රශ්න. මගේ ගෞරවයට හානි වුණා, මට මෙහෙම වුණා කියලා. එතකොට බලන්න ඕනේ ඇත්තටමත් Tamanට බලය කියන්නේ බලෙන් ගෞරවය ලබා ගන්න හදනවා. ආයතන ගත්තොත් එහෙම නොයෙකුත් රාජ්‍ය ආයතනවල තියෙනවා එයාලගේ ප්‍රධානියාට ගෞරවය නැත්තම් අනිත් කට්ටිය ඉතින් ගෞරවය බලෙන් ලබා ගන්න හදනවා. එතකොට බලන්න ඕනේ ඇත්තටම සාවධානව හිතලා බලලා මම පැහැදිලිවම අනිත් අයගේ ගෞරවයට ලක් වෙන විදිහට හැසිරෙනවද? එහෙමයි. හරිද? ඊළඟට තමන්ගේ දක්ෂතාවයන්. අපි දක්ෂ මිනිස්සු පිරිසක් අතර අදක්ෂව හැසිරෙනවා නම් යම්කිසි ඉහළ නිලධාරියෙක් එයාට දෙන ගෞරවය නැති වෙනවා. එහෙමයි. ළඟට කියලා ඔව් සර් කියලා කතා කරනවා. නමුත් ගෞරවය කියනක නැහැ. එහෙනම් තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ ගුණාත්මක භාවය, තමන්ගේ ඒ ශාස්ත්‍රයේ තියෙන හැකියාව මේ දේවල් හැම වෙලේම මේ හොඳම පණිවිඩය ඔබතුමා අහපු දෙයට මම දෙන්න තියෙන හොඳම පණිවිඩය තමයි හැම වෙලේම තමන්ගේ පැත්තට හැරෙන්න. හරිද? කෙනෙක් තමන්ගේ පැත්තට හැරෙන්න ඕනේ. තමන්ගේ පැත්තට හැරිලා මට යම්කිසි කෙනෙක් අගෞරවනීය නම් මේකට මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. ඉස්සෙල්ලාම තමන්ගේ පැත්තෙන් හදන්න. හැබැයි තමන්ගේ පැත්තෙන් හදාගත්තට පස්සෙත් අගෞරවනීය නම් ඉස්සරහා ඉන්න කෙනාගේ තියෙන මේ ඒක නරකකමක් ඒක. ඒ කියන්නේ ගෞරව කළ යුතු පුද්ගලයන්ට ගෞරව නොකරන පිරිසකුත් ඉන්නවා. එතකොට දැනගන්න ඕනේ ඉතින් එහාට ගිය යම්කිසි වැඩ පිළිවෙලකට යන්න. නමුත් ඉස්සෙල්ලාම බලන්න ඕනේ තමන්ගේ පැත්ත කොහොමත් මම එක දෙයක් කියන්න ඕනේ හරියට හැසිරෙන හරියට වැඩ කරන ආදර්ශමත් චරිත වලට ගෞරවය කියන එක හඹාගෙන එනවා. ඒක බලෙන් උපද්දවන්න පුළුවන් එකක් නෙවෙයි. ගෞරවය කෝටු වලින් වේවැල් වලින් උපද්දවන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකනේ සමහර අම්මා තාත්තත් දරුවන්ගේ ගෞරවයට ප්‍රාප්ත වෙන්නේ නැහැ සමහර වෙලාවට. අනිවාර්යයෙන්ම. එහෙම නැති ඕන තරම් අවස්ථා තියෙනවා. ඉතින් ඒක හින්දා දෙමව්පියෝ විදිහට නායකයෝ විදිහට ඕනම තැනක කටයුතු කරන කෙනෙක් විදිහට තමන් ඉතා නිවැරදිව ආදර්ශ සම්පන්නව දක්ෂ පුද්ගලයෙක් ගුණවන්ත පුද්ගලයෙක් වුණොත් ගෞරවය ගැන හිතන්න දෙයක් නැත. ගෞරවය කියන එක අතුරු ඵලයක්. ඒක අනිවාර්යෙන් ලැබෙනවා. අපේ හැමෝටම මට දැන් මේ ගෞරවය ගැන කතා කරද්දී මෙහෙම දෙයක් හිතෙනවා. දැන් අපේ හැමෝටනේ කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මේ කොහොමද මම මේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ පාරේ පාර අස්පස් කරන අතු ගන්න මිනිස්සෙකුට කොහොමද ගෞරව කරන්න ඕනේ කියලා. අපේ මට හිතෙනවා දැන් අපි වාහනයක ගමන් කරනවා. වාහනයක ගමන් කරද්දී අපේ දූ දරුවන් එක්ක පවුලේ අය එක්ක තමයි ගමන් කරන්නේ. අපි කඩේකින් අපි හිතමු පුංචිම දේ අපි ටොපියක් කනවා කියලා. ඒ කන ටොපි අපේ හැමෝටනේ ටොපි කොලේ ජනේලියෙන් එළියට දාන්නේ නැතුව අපි වාහනේ ඇතුළෙම තියාගෙන අපි ගිහිල්ලා කසල බඳුනකට දාන එක ඒ පාරේ ඉන්න මිනිස්සයාට ගෞරවයක් කියලා මට හිතෙනවා අපේ හැමෝටනේ. ඒක උට ගෞරව කිරීමක් කියලා මට හිතෙනවා. ඒක අපේ හැමෝටනේ හරිද? අනිවාර්යෙන් ඇත්තටමත් එවැනි සංකල්පයක් ඇති කරගන්න පුළුවන් නම් අනේ තව කෙනෙකුට මගෙන් වෙන මේක අහුලන්න කවුරු හරි කෙනෙක් එපා. මේක අහුල්ලා දාන්න කවුරු හරි කෙනෙක් ඕනේ. ඇත්තට මේක කරන ලොකු ගෞරවයක්. මට මේ හිතා ගන්න බෑ ඇයි ඔබතුමා මේ පාරේ කුණු එකතු කරන
කෙනෙක් පිළිබඳ මෙච්චරම කතා කරන්න කියලා. අපේ හැමෝටම මේ ඇත්තටම ඒ පිළිබඳව කතා කරන්න ඕනේ. දැන් ගෞරවය කියන එක අපේ හැමෝටම කතා කරපුවම මිනිස්සු කතා කරන්නේ ඇත්තටම මේ තනතුරු තානාන්තර තියෙන මිනිස්සු ගැන විතරයි. හැබැයි පුංචි මිනිස්සයා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අන්න එතනයි අපේ හැමෝටම අපිට වැරදුණු තැන එතනද කියලා මට හිතෙනවා. ඔව් මේ ඒක තමයි මම බැලුවේ ඇයි මෙහෙම කතා කරන්න කියලා මම බැලුවේ. මොකද මට මමත් මගෙත් එක්ක ආපුතව සහෘද දෙන්නෙක් තුන් දෙනෙක් පාරක ඇවිදගෙන යනකොට හැමදාම එකම තැනකින් මට යන්න වෙනවා. ඒක කාලෙකදී. ඒක කාලෙකදී යම් කාරණාවකට දවසකට 3-4 පාරක් එකම පාරක යන්න වෙන අවස්ථාවක් තිබුණා. මම ඒකයි කිව්වේ ඇයි මේකම කතා කරන්න කියලා මං හිතුවේ ඇයි ඒ කියලා. ඒ හරියේ ඉන්නවා පාර සුද්ධ කරලා පාරේ තියෙන කුණු තවත් නොයෙකුත් කුණු එකතු කරලා කටයුතු කරන අම්මලා. ඉතින් එක දවසක් සමහර දවසට අපි ඔතනින් යනකොට මේ මහපාරේ පේමන්ට් එකේ දූවිලි තියෙන තැන ඉඳගෙන මේ කට්ටිය කෑම බෙදාගෙන කනවා මේ කනවා. එහෙමයි. හරිද? එතකොට මගෙත් එක්ක ගිය ඒ දෙන්නෙක් කිව්වා මේ ඉතින් අම්මෙක්නේ කියලා. මේ දරුවා ආරක්ෂා කරන අම්මෙක්නේ කියලා. මම එන්නේ හොඳ ප්‍රවේශයකට මේ. ඊළඟට තවත් දවසක් අපි එකතු වෙලා යනකොට එතකොට එකට දෙකට විතර ඇති අර විශේෂකාරී වෙලාව කුණු ගොඩේම තියෙන කාඩ්බෝඩ් පෙට්ටියක් මේ ඔලුවට තියාගෙන අඩුම ගානේ කාඩ්බෝඩ් කෑල්ලක්වත් එලා ගන්න නැතුව අර ඇඳුම පිටින්ම හොඳට වෙහෙසට නිින්ද ගිහලා. හරිද? එතකොට අපිට ඇත්තටම එකපාරට මතක් වුණේ ගෙදරින් අම්මව. හරිද? අම්මත් දවල්ට කාලා වෙහෙස මහන්සිලා උයලා ඔක්කොම කරලා චුට්ටක් නිදා ගන්නවා. එයා නිදාගන්නේ හොඳට මෙට් එක කොට්ටයක් තියාගෙන නිදා ගන්නවා. ඉතින් මේවා කර්මානුරූපයි තමයි. නමුත් කර්මානුරූපව හරි යම් කිසි දුකකට පත් වෙලා තියෙන ස්වරූපයක් තියෙනවනේ. එතකොට ඒ දුකට පිට වෙන්න ඕනේ. ඉන්න ඒ වෙලාවේ සැබෑවටම මේ පිරිසට අපි කීප දෙනාම කතා වුණා දෙයනේ. ඉතින් මේ දරුවෝ රකින්න ආරක්ෂා කරන්න කටයුතු කරන අම්මෙක්නේ කියලා. ඉතින් ඒ හැඟීම තියෙනවා නම් කවිඳු මහත්මයා වාහනේ ළඟට සමහර වෙලාවට ටිකට් එක දෙන්න එනවා මේ ඇඳුමෙන්ම. ඒකට හරියට නිന്ദා සහගතට බැනලා වදිනවා සමහර අය. නිന്ദා සහගතට බැනලා වදිනවා. ඉතින් ඒ වගේ මේ තමන්ගේ අම්මාය තාත්තාය කියන තැන තවත් පුද්ගලයෙකුගේ අම්මා කෙනෙක් මේ දරුවෝ රකින්න අම්මා කෙනෙක් නැත්නම් මේ තාත්තා කෙනෙක් කියලා යම් කිසි කෙනෙකුට සමාජයේ හැම කෙනෙක් ගැනම හිතන්න පුළුවන් නම් එතනදී කිසි කෙනෙකුට අගෞරව කරන්නේ නැහැ. අගෞරව කරන්නේ නැහැ. ඉතින් අන්තිමට මේ පිරිස මොකද කරේ? ටික දවසකින්ම මම දැක්කා ලොකු බඩු මල්ලක් ගිහිලා මේ අම්මට දීලා මට ඇවිල්ලා කියනවා ආම්දුරනේ අපි පූජාවක් කරගත්තා කියලා. හරිද? පූජාවක් කරගත්තා කියලා මට ඇවිල්ලා කිව්වා. ඒ වගේම තව එක තැනකදී එක මහත්තයෙක් දුන්න උපදේශක් මම කියන්න ඕනේ. එක පුද්ගලයෙක් ඔය කෑම ප්‍රශ්නකදීම මොකද උනේ ආයතනයකදී මේ විශාල පිරිසකට ඉතා නිന്ദා සහගතට බැන වැදෙනවා. හරිද? බැන වැදුනහම ඒ ආයතනයේම දෙවෙනි නිලධාරියෙක් මේ පුද්ගලයාට මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. මට ආරංචි වෙච්ච එක. එයා කියනවා මේ විදිහට ආහාරයකට කෑමකට බනින්න එපා. හේතුව මේ හැම දරුවෙකුටම ආදරණීය අම්මෙක් තාත්තෙක් ඉන්නවා කියලා. හරිද? ආදරණීය අම්මෙක් තාත්තෙක් කියන බිඳුවට දාලා කතා කරන්න බෑ. ඔයාට මෙයාලා වටින්නේ නැති වුණාට ඒ අම්මට තාත්තට මෙයා වටිනවා. මෙයා යම් හේකින් අපි මෙතනින් එළියට දැම්මොත් ඒ අම්මයි තාත්තයි දිවිහිමෙන් මෙයාව ආරක්ෂා කරනවා. මෙයාව ආරක්ෂා කරන්න මේ සමාජේ කවුරු හරි ඉන්නවා. එයාට මෙයාව වටිනවා. ඒකින්ද අපිට එහෙම බයින්ඩයි තියන්නේ නැහැ කියලා. මේවා සංකල්ප. මේවා සකස් කරගත යුතු සංකල්ප. හැම දරුවෙක්ම ආදරණීය දෙමාපියන්ගේ උරුමකාරයෝ. ඒ දරුවන්ට උරුම වෙච්ච අම්මා තාත්තා ඉන්නවා. හැම කෙනෙක්ම කොහේ හරි අම්මෙක් තාත්තෙක්. ඒ විදිහට අපිට හිතන්න පුළුවන් නම් මේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රිය පිළිබඳ සංකල්පය. තමන්ගේ දරුවා කෙරෙහි අම්මෙක් තුල තියෙන මිත්‍රත්වය වැනි මිත්‍රත්වය මුළු ලෝකය කෙරෙහි කියලා. එහෙනම් අපිටත් පුළුවන් වෙන්න ඕන අම්මා තාත්තා විදිහට හැම කෙනෙක් දිහාම බලන්න. මේ පියතුමෙක් කියලා. මම තවත් උදාහරණයක් කියන්නද කාලය ගතට කමක් නැහැ කියලා මට හිතෙනවා. එක්තරා රාජ්‍ය ආයතනයක මට හදිසියෙ බණක් කියන්න හම්බුණා. මේ බණ කියන වෙලාවේ කවිඳු මහත්මයා ගොඩාක් මිනිස්සු සම්බන්ධ වෙන ආයතනයක් මේ. ඔබතුමා දන්නවනේ සාමාන්‍ය හිතවත් කෙනෙක් එනවා නම් යට තියෙන දැන් මොන හරි වැඩක් කරගන්න අපි තුන් සහතිකයක් දෙන්න මොන හරි දෙයක් කරගන්න සාමාන්‍ය හිතවත් කෙනෙක් එනවා කියලා කිව්වොත් යට තියෙන කොලේ උඩට එන වෙලාවල් තියෙනවා මිනිස්සුන්ගේ. එහෙමයි. ඕක ඉතින් ප්‍රසිද්ධ රහසක්නේ. එහෙමයි. ලයිස්ට්‍රීම් උඩට එනවා අඳුරන කෙනෙක් එනවා නම්. මම මේ ස්ථානයේ බණ කියනකොට මං කිව්වා
අපේ ගම්වල ඉන්නවා හරීම දුප්පත් කියලා කියන වචනේ පාවිච්චි කරන්නත් හොඳ නෑ ගතකින් ගොවිතැනෙන් යැපෙන ආඩම්බරයෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. අනිවාර්යයෙන්ම. එතකොට මේ පියවරු කවුරු හරි මේ පියතුමෙක් ගමේ ඉඳන් රාජකාරියකට වැඩට එනවා නම් එන්නේ ඊට දවස් දෙකකට විතර ඉස්සෙල්ලා ඉඳන්ම එයා ඒ කටයුතු ටික සම්පාදනය කරගන්නවා. සම්පාදනය කරගෙන ඔක්කොම ලෑස්ති කරගෙන බාන්දරින් නැගිටලා බස් එකක ඇවිල්ලා තමයි මේ කාර්යාලයකට එන්නේ. මෙවැනි තාත්තා කෙනෙක් දොරටුවෙන් ඇතුල් වෙනවා දකින්නකොට මෙයාට බැරි වෙලාවකත් අද මේ වැඩේ කරගන්න බැරිනොත් ආයේ එන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි සහ අමාරුයි. එහෙමයි. මං එදා බණේදී කිව්වා මෙවැනි පියතුමෙක් ගමක ගොවිතැන් කරන යන්නෙන් අපහසුකම් තියෙන පියතුමෙක් තමන්ගේ දොරටුවෙන් එනවා දකින්නකොට එයාට අදාළ ලියුම උඩට ගන්න කවුරු හරි මෙතන ඉන්නවද දන්නේ නැහැ කියලා. එයාට අදාළ ලිපිය අර ලයිස්තුවෙන් උඩට ගන්න කවුරු හරි මේ ආයතනෙ ඉන්නවද කියලා. එන්නේ එහෙම ඉන්නවනම් තමයි යන්න මනුස්සකම අන්න එයාට තමයි අපි උදව් කරන්න ඕන හිතවත් කෙනාට වගේම එයා තමයි අපිට බත සපයන්නේ කියලා මං කිව්වා. ඔබතුමා විශ්වාස කරන්න 4 දිනක් ඇඬුවා. මේ ආයතනයේ හිටපු 4 දෙනෙක්ගේ ඇස්වලින් කඳුළු වැටෙනවා මම දැක්කා මේ කතාවට. මම ඒකයි කියන්නේ අපි හරියට කතා කරොත් අපි හරියට හිතුවොත් මේ ගෞරවය උපද්දවන්න අමාරු නෑ. හැබැයි අපි සංවේදීව සියලු දෙනා කෙරේ හිතන්න ඕනේ. සාධාරණ සිතුවිල්ලකට આવොත් අපිට ගෞරවය කෙනෙක් උපද්දව ගන්න ඒ තරම් අමාරු වෙන්නේ නෑ. අපේ ලංකාවේ මිනිස්සුන්ට හොඳ හැඟීම් තියෙනවා. එහෙමයි අපේ අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටය ඔබට තනා දෙන ජයමග රූපවාහිනී නාලිකාව පියෝ ටීවී නාලිකාංක 94 ඔස්සේ ඔබේ ජීවිතයට නිතැතින්ම යහපත් දේ ලබා දෙන නාලිකාවක්. එය ඔබ හොඳින්ම දන්නවා. අපේ මාධ්‍ය වගකීම අපි නිසි අයුරින් ඉටු කරමින් ඔබට ඔබේ ජීවිතයේ දෙස නැවත හැරී බලන්නට ඔබට ඔබේ ජීවිතයේ නිවැරදි අයුරින් සාර්ථක කරගන්නට ඔබට ජීවිතයේ වැරදි අඩුපාඩු හදාගෙන ඔබට ජීවිතයේ ජය ගන්නටයි අපි නිරන්තරයෙන් ඔබත් සමගින් රැඳෙමින් ඔබට මේ විදිහට ආමන්ත්‍රණය කරන්නේ. මේ ආමන්ත්‍රණය තුළින් ඔබේ ජීවිතය ඔබ නිවැරදි කරගන්නවා නුවණුමානයි. එය අපි උදාහරණ සහිතව ඔබට මතුයම් දවසක ගෙනහැර දක්වන්නටත් සූදානම්. මොකද අපි ළඟ ඒ උදාහරණ තිබෙන නිසාවෙන් ඒවාට නිදසුන් අපි ළඟ තිබෙන නිසාවෙන් මිනිසුන් අපත් සමගින් රැඳෙමින් ඔවුන්ගේ ජීවිතය වෙනස් කරගෙන අපට ඔවුන් පෞද්ගලිකව මුණ ගැසෙමින් අපේ හාමුදුරුවනේ ඔවුන් අදහස් දක්වනවා ඔබ නිසයි ඔබේ ආයතනයේ ප්‍රචාරය වන ධර්මදේශනාවන් වැඩසටහන් නිසයි අපි අපේ ජීවිතයේ නිවැරදි අයුරින් සාර්ථක කරගන්න කියලා. ඉතින් අපේ හාමුදුරුවනේ ඇත්තටම අපි සතුටු වෙන්නට ඕනේ. අපි ගෞරවනීය සතුටක් ලබන්නට ඕනේ අපේ හාමුදුරුවනේ. මොකද මිනිස්සු තවත් කෙනෙක් තමන්ගේ ජීවිතය හදාගන්නව නම් ඒ ජීවිතේ නිවැරදි කර ගැනීමේදී අපටත් අතකින් සතුටක් ලැබෙනවා. ඒ නිසා වෙනුයි අපි පියෝ ටීවී නාලිකාංක 94 ඔස්සේ ජයමග රූපවාහිනී නාලිකාව නිරන්තරයෙන් ඔබේ නිවහනට රැගෙන එන්නේ. ඒ වගේම සිහිපත් කරන්නට ඕනේ ඔබට අපේ ජයමග ධර්මදේශනයේට වැඩසටහනට ඔබේ කල්යාණ මිත්‍ර දායකත්වයේ ගැන කටයුතු කරන්නට පුළුවන්. ඔබේ කල්යාණ මිත්‍ර දායකත්වයේ ගැන කටයුතු කරන්නට මේ තිරේ දිස් වෙන ලිපිණයට ඒ වගේම අපේ දුරකථන අංකයට කතා කරන්නට පුළුවන් 0111 711 0712 අපේ දුරකථන අංකයට 0111 711 0712 දුරකථන අංකයට ඔබේ දායකත්වයේ ගැන කටයුතු කරන්නට පුළුවන් වගේ අපි ඔබට සිහිපත් කරනවා. ඒ වගේම තමයි අපේ ජයමග වැඩසටහනේ මේ කතිකාවතට ඔබේ ගැටලුත් යොමු කරන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ දිනවල රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිසාවෙන් අපි ඔබට නිරන්තරයෙන් සිහිපත් කරනවා. සමාජ මාධ්‍ය පරිශීලනය කරන ඔබට WhatsApp මාර්ගයෙන් අපේ වැඩසටහනට මේ තිරේ දිස්වන අංකයට ඔබේ ගැටලු යොමු කරන්නට පුළුවන්. ඒ වගේම ඊමේල් ලිපිණයට අපේ jayamaga@gmail.com අපේ විද්‍යුත් තැපැල් ලිපිණයට ඔබේ ගැටලු යොමු කරන්නට පුළුවන්. ඒ වගේම ජයමග ටීවී Facebook පිටුවට ඔබේ ගැටලු යොමු කරන්නට පුළුවන් වග අපි ඔබට සිහිපත් කරනවා. අද දවසේ අපි කතා කරමින් ඉන්නේ ගෞරවය පිළිබඳව පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ සමග අපේ ජයමග වැඩසටහනේ සෙනසුරාදා දවසේ සදහම් කතිකාවත මෙලෙසින් දිගහැරෙන්නේ ගෞරවය පිළිබඳව. අපේ හාමුදුරනේ මේ ගෞරවය පිළිබඳව කතා කරනකොට මේ අපි කතා කරන්නට ඕනේ විවාහ ජීවිතය පිළිබඳව අපි පොඩ්ඩක් හැරෙමු. විවාහ ජීවිතයේදී අපේ හාමුදුරනේ මේ එකිනෙකා අතර ගෞරවයක්
ඇති කරගත යුතුද? ඇයි අපි ගෞරවයක් ඇති කරගන්නේ? අපි හඳුනන වහන්සේගෙන් එක දැනගන්නට කැමතියි. ඔව්. ඇත්තටම අත්‍යවශ්‍යම කාරණාවක්. මම එක දෙයක් කියන්න ඕන කවිද මහත්මයා, අම්මෙක් තාත්තෙක් ගැන අපි හැමදාම කතා කරනවා. කෙනෙකුට තමන්ගේ අම්මා තාත්තා නැති වෙච්ච දවස එනකොට එදා දවසට තමයි අසරණකම් කියනව දැනෙන්නේ. එහෙමයි. එතකම්ම පරඬැලක් හරි වගේ අම්මයි තාත්තයි ඉන්නවා නම් සාමාන්‍යයෙන් ඇඳක හරි එකතැන් වෙලා හරි දරුවන්ට මොකක්ද හයියක් තියෙනවා. හරිද? යම්කිසි හයියක් තියෙනවා. නමුත් නැති වෙච්ච දවසකම දැනෙන්නේ. මම හරියට දැකලා තියෙනවා යම්කිසි ආකාරයකින් අසරණ වෙනකොට අවසානයේදී දෙමාපියෝ නැතුව අසරණ වෙනකොට හුඟක් වෙලාවට අපි දැකලා තියෙන දෙයක් තමයි දෙමාපියෝ නැතුව අසරණ වෙනකොට එතන ඉඳලා අම්මා තාත්තගේ වගකීම ලැබෙන්නේ ස්වාමියාගෙන් භාර්යාවගෙන්. ඔය මොනවා කිව්වත් ඇත්ත අසමගිකම් වෙලා වෙන් වෙලා විකාර කරගන්න තැන් තියෙනවා තමයි. ඒවා ඉතින් දෙමාපියෝ දරුවත් අතර තියෙනවා. මොනවා වුණත් අර ස්වාමියා වයසට යනකොට ආදරය අනුකම්පාව ලැබෙන්නේ භාර්යාවගෙන්. භාර්යාව වයසට යනකොට පියෙක්ගෙන් ලැබෙන සෙනෙහස ලැබෙන්නේ ස්වාමියාගෙන් ඇත්තටම. ඒක වයසට යනකොට තරුණ වෙනකොටත් එහෙමයි. ඒකින්ද ඔය ඒ දෙන්න අතරේ පොඩි පොඩි ගැටලු ඇති වෙනකොට මේ ගැටලු ගැන හැම වෙලේම හිතන්න ඕන ගැටලු නැති දෙන්නෙක් මේ ලෝකේ නැහැ. ගැටලු නැතුව ජීවත් වෙන්න බෑ. මේක අනිත්‍ය ස්වභාවය තියෙන එකක්. ඉතින් එහෙම 100% ගලපගෙන ඉන්නවා කියන එක කවදාකවත් කොතනකවත් සිද්ධ වෙන්නේ නැහැ. ගැටලුවක් ඇතිවීම සාමාන්‍ය දෙයක් විදිහට ගැටලුවක් ඇති නොවුනොත් තමයි පුදුමේ. එහෙනම් ඉතින් අපි ඉස්සෙල්ලාම තරහ වෙන්න ඕන ශරීරයත් එක්කනේ. මේ ශරීරය අපිට කොච්චර ගැටලු ඇති කරනවද කියලා බලන්නකො. අපේම කියලා මගේම කියලා හම්බෙච්ච ශරීරය අපි නොහිතන වෙලාවක බඩගිනි ඇති කරනවා, පිපාසාව ඇති කරනවා, එසේ කැක්කුම්, කනේ කැක්කුම්, බෙල්ල කැක්කුම්, නහය කැක්කුම් ඔක්කොම එනවනේ. ඉතින් වැඩක් මෙලෝ වැඩ කරගන්න බෑනේ එතකොට. එහෙනම් මේ ශරීරයත් එක්ක තරහ වෙන්න එපා. එහෙමයි. එතකොට අපිට කර්මානුරූපව අපිට හම්බෙච්ච ස්වාමියා භාර්යාව ඉන්නවා. ඉතින් අපි එකිනෙකා හැමදාම හිතනද මේ තමයි මටගේ අනාගත මව්තුමිය. මේ තමයි මගේ අනාගතේ මගේ අම්මා නැති වෙනකොට මට ඉන්න අම්මා. මේ තමයි මට තාත්තා නැති වෙනකොට මට ඉන්න තාත්තා. එතකොට මොන අඩුපාඩු තිබ්බත් මෙයා තමයි මාව බලාගන්නේ කවදා හරි දවසක. මෙයාගෙන් තමයි මට රැකවරණය හම්බෙන්නේ. එතකොට මගේ දරුවෝ ටික ආරක්ෂා කරගන්නේ මෙයා තමයි. මේ වගේ හැම දෙයක් ගැනම සාධාරණව හිතුවොත් ඔය පොඩි වෙලාවකට එන පොඩි පොඩි වචනේදී හරිද පොඩි පොඩි ක්‍රියාවන් වලදී එකිනෙකා කරගන්න කැපකිරීම දිහා බලන්න පුළුවන් නම් කවිද මහත්මයා. හරි මම අවසානයේ එන්න හදන්නේ එතෙන්ට එකිනෙකා කරන කැපකිරීම. ඇත්තටම ස්වාමියාට භාර්යාව වෙනුවෙන් කැප වෙන්න වෙලා තියෙනවා. භාර්යාවට ස්වාමියා වෙනුවෙන් කැප වෙන්න වෙලා තියෙනවා. ඒ කැපකිරීම දිහා වැඩිපුර බලන්න පුළුවන් නම් අපිට අර එන පුංචි පුංචි වචන පොඩි පොඩි හිත රිදීම් කියන ඒවා අහෝසි වෙලා යනවා ඉක්මනට. අපිට බලන්න පුළුවන් වෙනවනේ කැපකිරීම දිහා. ඒ වගේම යම් කෙනෙක්ගේ හිත රිදුනා කියලා දැනනකොට තමන් තවත් ටිකක් වැඩිපුර කැපකිරීමක් කරන්න ඕනේ. අර මේ වචනයෙන්ම නෙවෙයි ඔක්කොම හදන්න යන්න ඕනේ. ක්‍රියාවෙන් සහ ක්‍රියාවෙනුත් පෙන්වන්න ඕනේ ස්වාමියාට භාර්යාවට මම ඔබ වෙනුවෙන් මෙච්චර කැප වෙලා කටයුතු කරනවා. ඒ කැපකිරීම තමයි අර සිද්ධ වෙන සුළු වැරදිවලදී නිකන් හිතන්නකෝ ගොඩාක් අපිට කැප වෙන කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට ඉතින් මොන හරි වචනයක් කරලා අම්මේ ওই වචනේම ගණන් ගන්න දෙයක්ද මං වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද කියලා එකපාරටම අහෝස් වෙලා යනවනේ. අන්න එහෙම ගෞරවය උපදවා ගන්න දෙන්න දෙමාල් අතර එකිනෙකා දකින්නකොට ඇස් දෙකට ප්‍රිය උපදව ගන්න ඕනේ. නැත්තම් ගෙදර ඉන්න බෑ. හරිද? මේ ගෞරවය කියන එක තමයි මෙයාලගේ දෙන්නගේ විවාහ ජීවිතය ඉස්සරහට අරගෙන යන එකම සාධකය. එහෙමයි. එකිනෙකාට කරගන්න ගෞරවණීය බව. එතකොට ඒ විතරක් නෙවෙයි හුඟක් වෙලාවට ගැටලු ඇති වෙන්නේ පවුලේ අනිත් සමාජිකයන් නිසා වෙයි. ස්වාමියාගේ පාර්ශවයේ කට්ටිය සහ භාර්යාවගේ පාර්ශවයේ කට්ටියට මේ දෙගොල්ලන්ගේ අතර ප්‍රශ්න ඇති වෙනවා. එතකොට හැම වෙලෙම බලන්න ඕන මට මෙවැනි භාර්යාවක් සකස් කරලා දුන්න අම්මා තාත්තට කොන්දේසි විරහිතව මම සලකන්න ඕනේ. එහෙමයි. මට මෙවැනි ස්වාමියක් සකස් කරලා දුන්න අම්මා තාත්තට එයාලගේ මොන අඩුපාඩුවක් වුණත් මම සලකන්න ඕන හරියට. අනිවාර්යයෙන්ම. ඒ විදිහට ඒ හැම කෙනෙකුටම ගෞරවණීයව Tamanට සලකන්න පුළුවන් නම් අනිත් පැත්තට ගෞරවය ලැබෙනවා. ගෞරවය කියන එක හරියටම පොලේ ගහන බෝලයක් වගේ. ගහන වේගෙන් අපහ වෙනවා. අපි ගෞරවණීයව සලකනොත් අපිට ගෞරවය ලැබෙනවා. ඉතින් ඒකින්ද පවුලේ එන අඬදබර පවුලේ එන නොගැලපීම් සියල්ල හමුවේ ඔක්කොම අහෝසි වෙලා යනවා. එකාට එකා තියෙන ගෞරවණීය බව උපදවා ගත්තොත් උපදවා ගන්න කරන්න තියෙන දේ තමයි
තමන් වෙනුවෙන් කරන කැපකිරීම පැත්ත වැඩිපුර බලන්න, හොඳ පැත්ත වැඩිපුර බලන්න. එතකොට නිකම්ම ගෞරවය උපදිනවා. අන්තිමට බලනවා නැත්තම් පස්සේ ගොඩාක් පසුතැවෙන්න වෙනවා. කවුද මහත්තයා වෙලාවකට අසිහියෙන් ඉඳලා සිහිය උපදිනවා. ඔය අගෞරවණීය වෙලා අසිහියෙන්ම ඉඳලා එකපාරටම සිහිය උපදින දෙයියනේ මං වෙනුවෙන් කොච්චර කරලා තියෙනවද කියලා. එතකොට ඇති වෙන පසුතැවීම පහර දෙන නාගයෙක් වගේ. නාගයෙක් පන්න පහර දෙනවා කරන්න දෙයක් නැහැ නේ. පසුතැවීමේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ එහෙමයි. එතකොට අපි ඇත්තටම ගෞරවය කළ යුතු කෙනාට, ස්වාමියාට, භාර්යාවට ගෞරවය කරන්නේ නැතුව පසු කාලීනව තේරුනොත් මම අගෞරවයෙන් සැලකුවේ කියලා වයසට ගිහිල්ලා හරි දැනුනොත් ඇත්තටම පස්සේ ගොඩක් පසුතැවෙන්න වෙනවා. එහෙමයි අපේ හඳුරන්නේ. විවාහ ජීවිතය තුළ ස්වාමියා සහ බිරිඳ අතර සිදු කරන මේ කැපකිරීම මත තමයි ඕන් අතර අපේ හඳුරන්නේ ගෞරවය ඇති වෙන්නේ. ඉතින් ඔබ ඔබේ ස්වාමියාට, ඔබේ බිරිඳට ගෞරවනීය චරිතයක් බවට ගෞරවය කරන්නට අද පටන් හුරු වෙන්න. ගෞරවය කරන්න, ඒ වගේම තමන් ගෞරවනීය පුද්ගලයෙක් වෙන්න හැම වෙලේම උත්සාහ කරන්න නේ. අනිවාර්යෙන්ම අපේ හඳුරන්නේ. සදහතුනි, අද දවසේ අපේ ජයමග වැඩසටහන මේ විදිහට අපි ගෞරවය යන මාතෘකාවෙන් ගෙනෙනවා. අපේ හඳුරන්නේ දැන් මේ අපි අපේ ජීවිතයේ මේ වැරදි කරන්නන්ට, ඒ වගේම අපිට අගෞරව සිදු කරන්නන්ට, ඔහුගේ මේ චරිතය ඝාතනය කරන්නට හුරු වෙලා ඉන්නවා. ඒ කියන්නේ දැන් සමාජයේ අපිට මොනවා හරි දෙයක් යම් කිසි කෙනෙක් කරනවා නම් මේ ඔහුට අගෞරව කරනවා. ඔහු මෙන්න මෙයා මෙන්න මෙහෙම කෙනෙක්නේ, මෙන්න මෙයාගේ මේ පැටිකිරිය දන්නේ මමනේ. ඔන්න ඔහම තමයි අපි හැමෝම සමාජයේ බොහෝ දෙනා කතා බහට ලක් වෙන්නේ. හැබැයි අපේ හැමදෙරෝනේ මේ එහෙම අපිට වැරද්දක් කළ පමණින් ඔහුගේ චරිතයට, ඔහුගේ නමට හානියක් වෙන විදිහට අපි අගෞරව කරන එක සුදුසුද? මේ සමාජයේ තියෙන බොහෝ විදිහට තියෙන අපේ හැමෝම ගැටලුවක් මේක. ඇත්තටම අපේ හැමෝම එහෙම අගෞරව කිරීම සුදුසුයිද? නෑ, කොහොමවත් සුදුසු නෑ. එතකොට මේ වැරදි කරපු කෙනාගේ වැරද්ද පැහැදිලිව මෙයා වැරද්දක් කරලාම තියෙන කියලා හිතන්නකො, සමාජයට හෝ අපිට හෝ කාට හරි. ඇත්තටම කවිඳු මහත්මයා හුඟක් වෙලාවට සමහර වෙලාවට සමහර අය දිවිනසා ගන්න මට්ටමට යනවා. එහෙම. හේතුව තමයි වැරද්ද අතහරින්න හුඟක් කට්ටියට බෑ. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය කියන එක දන්නේ නැතිකම. මම මෙහෙම අහන්න. අපි අතින් වැරදි වෙලා නැද්ද? අපි කාටිනුත් වැරදි වෙලා තියෙනවා. අපි වැරදි හදාගෙන නැද්ද? හදාගෙන තියෙනවා. කෙනෙකුට වැරද්දක් හදාගන්න අවස්ථාවක් නැද්ද? යම් කිසි දෙයක් හොරකම් කරපු කෙනෙක් ඉන්නවා, මුළු සමාජයේම එයාට හොරා කියනවා. හරිද? එයාට අවස්ථාවක් නැද්ද එයාට හොරකමින් අත මිදෙන්න? එයා තීරණය කරනවා තනියම මං ආයේ කවදාකවත් හොරකම් කරන්නේ නැහැ කියලා. කාමයේ වර්ධව හැසිරිච්ච කෙනෙක් ඉන්නවා, එයාට එවැනි නමක් පට බැඳිලා තියෙනවා. හරිද? යම් වැරදීමක් වෙලා එහෙම එකක් වෙලා. එයාට බැයිද තීරණයක් ගන්න මං ආයේ කවදාකවත් කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා. එහෙමයි. පුළුවන්. එහෙනම් වැරදි කරන කෙනෙකුට ඒ වැරද්ද හදාගන්න පුළුවන් උපරිම අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකින්ද අපි වහංවඩු ගැහිම නවත්තන්න ඕනේ. ඒක අදාළ නැහැ. අපිට ඇත්තටම කෙනෙක් කෙරේ හිතන්න පුළුවන් නම් හිත පාලනය කරගන්න බැරි හින්දායි කෙනෙක් අතින් වැරදි වෙන්නේ. මට පුළුවන්කමක් තියෙනවා නම් මේ වැරද්ද සිද්ධ වෙච්ච කෙනත් එක්ක ඍජුවම කතා කරන්න ඕනේ. කතා කරලා එයාව නිවැරදි කරන්න මම උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන හොඳම වැඩ. වෙන කෙනෙක් එක්ක කතා කරන එක නෙවෙයි. වැරද්ද කරන වෙන කෙනෙක් එක්ක කතා කරනවා නම් කතා කළ යුත්තේ අරයාගේ වැරද්ද නිවැරදි කරවන්න යම් කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්. අපි මට අරයට කිට්ටු කරන්න බැරි කෙනෙක්, එයාගේ හිතවත් කෙනෙක් ඉන්නවා. පස්සේ මම ඒ යාළුවට කතා කරගෙන ඔයාගේ යාළුවාගේ මෙන්න මේ වැරද්ද තියෙනවා. ඔයා මේක අනිවාර්යෙන් හදන්න. එහෙමනම් විතරයි. නැත්තම් වැඩක් නැහැ නේ කතා කරන එකේ. නැත්තම් වැටෙන්නේ සම්ප්‍රප්පලාප ගණයට. අනිත් එක තමයි ඔය අහපු ප්‍රශ්නෙට ඍජුවම උත්තරයක් ගත්තොත් කෙනෙක් වැරදි කරනවා කියලා අපි අතිනුත් ඒකට හරියන්නේ වැරද්දක් වෙලා හරියන්නේ නැහැ. ඇත්තටම කෙනෙක් වැරදි කරනවා නම් අපි සිද්ධ කළ යුත්තේ ඒ වැරද්ද නිවැරදි කරන්න කටයුතු කරන එක සහ අපි අර විදිහට හෙලා දැකලා කතා කරොත් අපිත් වැරදිකාරයෙක්. එහෙනම් ඒ වැරද්ද හැම වෙලේම අපිට වැරද්දක් කරන්න ඕනේ නැහැ. ඇත්තටම ගෞරවණීයව සලකන්න අපි උත්සාහ කරන්න ඕනේ. මේ වැරදි කරන කෙනාට යාව නිවැරදි කර ගැනීම සඳහා අගෞරව කරන්න සමහර අය වැරද්ද නිවැරදි කරගන්නෙම නැහැ. එහෙමයි අපේ හඳුරන්නේ. ගෞරවය කියන දේ අපිට මේ බලෙන් උපදවා ගන්නට පුළුවන් දෙයක් නෙමෙයිනේ. අපි තවත් කෙනෙකුට ගෞරව කළොත් ඔහුත් අපිට ගෞරව කරනවා. ඉතින් මේ අපේ හඳුරන්නේ දැන් මට ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි මේ බුදුදහම තුල අප ලෝතුරු අමාමෑණී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුදුදහම තුල මේ ගෞරවය කියන දේ, මේ ගෞරවය කියන වචනයට කොහොමද අරුත් ගන්නවා තිබෙන්නේ අපේ හඳුරන්නේ? ඇත්තටම ගෞරව කළ යුත්තා කියන තැන බුදු ධර්මයේ නම් සඳහන් වෙන්නේ කල්යාණ මිත්‍රයා. ඒ වගේම
සීලවන්තකම් ගුණවන්තකම් තුල තමයි අතරම ලොකුම ගෞරවය උපදින්නේ බුද්ධ ධර්මයේ තුල අපි ඍජුවම ගත්තොත් එහෙම. ඒතකොට කියපු කාරණා ඔක්කොම ටික එකතු වෙනවා. මොකද ඒකෙදි සමහර වෙලාවට දැන් මේ බලන්න පැවිදි වෙච්ච අවුරුදු 5 ළමයාට අපිට අවුරුදු 10ක ළමයි පැවිදි වුණා කියලා එයාට ගෞරවණීයව වන්දනා කරනවා තමන්ගේ අම්මා තාත්තා. එහෙමයි. ඒ කියන්නේ සීලය උසස් කොට සලකලා. ප්‍රෞද්ධ සාමණේර පැවිද්දකට ලැබිලා තියෙන එළඹිලා තියෙන සාමණේර පැවිද්දට පවා. ඉතින් ඒකින්ද සීලයත් ගුණයත් කියන දෙක තමයි හැම වෙලෙම කෙනෙක් ගෞරවනීය පුද්ගලයෙක් බවට පත් වෙන්න හේතු වෙන්නේ ධර්මානුකූලව ගත්තොත්. විශේෂයෙන් මෙතෙන්දී සීලයට ලොකු තැනක් දීලා තියෙනවා. විනයානුකූලව ගත්තොත් සීලයට ලොකු තැනක් දීලා තියෙනවා. අපේ වන්දනා ක්‍රමය හැදෙන්නේ දැන් සාමණේර විදිහට පැවිදි වුණාට උපසම්පදා සීලය උපසම්පදාව ඉස්සෙල්ලාම උපසම්පදා සීලය සමාදන් වෙන ආකාරයට තමයි වැඩිහිටි පිළිවෙල හැදෙන්නේ. කවදාකවත් වයස අනුව එහෙම නෙවෙයි. ඉතින් ඒකින්ද බැරිලාකත් අපි හිතමු අවුරුදු 20ක කෙනෙක් පැවිදි වෙලා එයා අවුරුදු 30 ගානක උපසම්පදා වෙනවා. අවුරුදු 15ක කෙනෙක් පැවිදි වෙලා අවුරුදු 20 සම්පූර්ණ වුණාට පස්සේ ඊට කලින් මේ උපසම්පදා වෙනවා. හරිය වැඩිමල් ඊට පස්සේ. ඉතින් ඒකින්ද ඒ ගෞරවනීය බව රැඳෙන්නේ තමන් රකින්න ධර්මයට අනුව නම් රකින්න සීලය සහ ගුණය අනුව තමයි ගෞරවනීය බව ඇත්තටම ධර්මානුකූලව හැදෙන්නේ. එහෙමයි අපේ හැමදෙරෝනේ. ජයමග රූපවාහිනී නාලිකාව ඔබ වෙනුවෙන් ගෙනෙන අපේ ජයමග සදහම් කතිකාවතට ඔබට දායක වන්නට පුළුවන් අපි ඒ පිළිබඳව ඔබට සිහිපත් කරනවා. ඒ වගේම තමයි මේ ගෞරවය කියන වචනය තුල අපි අද දවසේ මේ වචනය ගෞරවය කියන වචනයකට සීමා නොවි ඒ පිළිබඳව අද දවසේ අපි විග්‍රහ කර දක්වනවා. අපි කොහොමද සමාජයේ ගෞරව කළ යුතු පුද්ගලයන් කවුද? ඇයි අපි ගෞරව කරන්නට ඕනේ? ඇයි ගෞරව කළ යුත්තේ? අපි කාටද ගෞරව කරන්නට අවශ්‍ය? ඉතින් මේ සියලු දේවල් පිළිබඳව අපි මේ කතා කරමින් ඉන්නේ. අපේ හැමදෙරෝනේ මේ ගෞරවය කියන දේ අපිට බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. දැන් එතකොට අපේ හැමදෙරෝනේ මේ ගෞරවය කියන වචනය අපි ගෞරවය කළ යුත්තන්ට ගෞරව කරන්නට ඕනේ කියලා සමහරු කතාවක් කියනවා අපේ හැමදෙරෝනේ. එම කතාවක් සමාජයේ තියෙනවා. ඇත්තටම අපේ හැමෝනේ මේ ගෞරව කළ යුත්තන්ට විතරමද අපි ගෞරව කරන්නට ඕනේ. දැන් ඔබ වහන්සේ කලින් සඳහන් කළා අපි හැමදෙනාටම ගෞරව කරන්නට ඕනේ කියලා. හැබැයි අපේ හැමෝනේ සමාජයේ දිහා බලද්දී අපි කොච්චර ඔබ වහන්සේලා මොනතරම් දේශනා කළත් සමාජය තුළ නම් එහෙම දෙයක් දකින්නට ලැබෙන්නේ නැහැ අපේ හැමදෙරෝනේ. ඒක සමාජයේ පිරිහීම. අපේ හැමෝනේ මේ පිරිහීමටත් ගෞරවය බලපානවද? මට තව ටිකක් පැහැදිලි වුණ ප්‍රශ්නේ චුට්ටක් මට තව පැහැදිලි කරොත් අපේ හැමදෙරෝනේ දැන් මේ ගෞරවය කියන දේ සමාජය තුළ ගෞරවය කියන දේ අපිට දැන් අපි හිතමු ඔබ වහන්සේට මම ගෞරව කරනවා. එතකොට මම පොලිස් නිලධාරියෙක්ට ගෞරව කරනවා ඒ ඔහුගේ තානාන්තරය නිසා. ඉතින් මේ වගේ අපේ හැමදෙරෝනේ සමාජය දිහා බලපුවාම අපි ගෞරව කළ යුතු පුද්ගලයන් කවුද? මේ ගෞරව කළ යුතු පුද්ගලයන් අපි හරි හැටි තෝර බේරගන්නේ කොහොමද? මෙහෙමයි. ගෞරව කළ යුතු අපි ඔක්කොටම ගෞරව කිරීම අපේ ගුණයක්. එහෙමයි. ඒ වගේම තමයි ගෞරවයේදී උතන තව ගැටලුවක් එනවා කවිද මහත්මයා. සමහර අයට අපේ ඇතුළාන්ත ගෞරවය තියාගන්න ඕනේ. ඒක මනුස්සකමට අපි ගෞරව කරනවා. නමුත් ගෞරවයේදී අපි ওই ධර්මයේදී වගේම සීලවන්තකම් ගුණවන්තකම් ගැන හැම වෙලේම පරීක්ෂාවට ලක් කරලා අපේ තුල සීලවන්තකම් ගුණවන්තකම් ගැන වටිනාකමක් තියෙනවා නම් කියන්නේ යහපත් ගුණමකු නැති දේවල් පිළිබඳව අපේ තුල වටිනාකමක් තියෙනවා නම් තමන්ගේ තුල ඒවට තමන් ධර්මානුකූල නම් අර ධර්මානුකූල අර පුද්ගලයන් ගැන අපි ළඟ අනිවාර්යයෙන්ම ගෞරවයක් උපදිනවා. කපටි කුහක ඒ වගේ අය ගැන අපිට තියෙන්නේ අනේ මිනිස්සෙක්නේ කියලා හරි අපේ ගෞරවය උපදවා ගන්නම ඕනේ. මම ආයෙක මතක් කරනවා තමන්ගේ ගෞරවය උපදවා ගන්න නැත්නම් අපිට හානියක්. මොකද නැත්නම් ඒක අකුසලයක් වෙනවා. අගෞරවණීයව අපි කෙනෙක් දිහා හිතන්න ගත්තම අකුසලයක් වෙනවා. ඒකින්ද අපි හැම වෙලෙම බලන්න හැමෝටම ගෞරවය උපද්දවන්න. නමුත් හැබැයි දානය බලය තාන්න මාන්න ගෞරවයට සාධක කරගන්න එපා. පුද්ගලයා කවුද කියන එකේ අදාළකමකුත් නැහැ. අහපු ප්‍රශ්නෙට හරියටම උත්තරයක් දෙනවා නම් මේ පුද්ගලයා කවුද මෙයාගේ පරම්පරාව මොකද්ද මෙයාට කොච්චර ධනය තියෙනවද බලය තියෙනවද ඒ මොකක්වත් කතා කරන භාෂාව මොකද්ද ඒ මොකක්වත් එපා.
මෙයා ගුණවන්තද කියලා බලන්න, මෙයා සිල්වන්තද කියලා බලන්න. සිල්වන්ත ගුණවන්ත මිනිසුන්ට වැඩි ගෞරවයක් උපදවා ගන්න කටයුතු කිරීම හරි. ඔය අහන ප්‍රශ්නට හොඳම උත්තරේ වැඩි ගෞරවය කියන එක. හැබැයි ඒකේ තේරුම අනිත් අයට අගෞරව කරන්න එපා. අගෞරව කරන්න එපා කියලා කියන්නේ Tamanට අකුසලයක් සිද්ධ වෙන හින්දා. අපේ වුණ දැන් මෙහෙම හිතුවොත් දැන් දිගින් දිගටම මට අගෞරව කරනවා පුද්ගලයෙක්. දිගින් දිගටම මට අගෞරව කරන පුද්ගලයෙකුට මම ගෞරවයෙන් සැලකීම නිවටකමක්ද අපේ හැමදෙරෝනේ. බොහොම හරි. මට කියන්න හිතිලා කියන්න නැතුව හිටිය එකක් ඔය කෙලින්ම අහන්නේ ඔබතුමා. ඒකනම් හරිම ප්‍රශ්නයක් තමයි මේ සමාජයේ. මෙන්න මෙතන තමයි කවුද මහත්මයා අපිට ඕන කරන්නේ නොසැලෙන ගුණය කියන එක. හරිද? මොකද අන් අය මොනවා කරත් මම කෙලින් ඉන්න ඕනේ. ඒක ඔය සල්ලේක සූත්‍රය වගේ සූත්‍ර ධර්ම වල හරි පැහැදිලිව තියෙනවා. ඔය වචනේම තියෙනවා. මට පුදුමත් හිතුණා ඉස්සෙල්ලාම දවසේ මේ සල්ලේක සූත්‍රය මම පරිශීලනය කරන වෙලාවේ මට පුදුම හිතුණා. මේ ධර්මය මොන තරම්නම් ආශ්චර්යමත්ද කියලා. ඒ මොකද එහි සඳහන් වෙනවා මෙහි මේ ලෝකෙහි ප්‍රාණඝාත කරන මිනිසුන් නැත්නම් කාමයේ වර්ධවා හැසිරෙන මිනිසුන් සිටින්නේය. අපි එසේ නොකරන්නේය. හරිද? අන්න එහෙම අර ඒ අය කොයිතරම් හිටියත් මං එහෙම කරන්නේ. එහෙනම් මම කිසිවෙකුට අගෞරව කරන්නේ නැත කියන තැන මං ඉන්න ඕනේ. හරිද? ඒක මගේ නොසැලෙන ගුණය. හැබැයි ක්‍රියාත්මක භාවයේදී මෙන්න මේ කතාව අති වටිනාකමක් තියෙන කතාවක්. සමහර වෙලාවල් තියෙන ඔන්න නිවට භාවයට උත්තරයක්. නිවට භාවයට අපි පත් වෙන්නේ නැහැ කවුද මහත්මයා? අපි ඍජු නම්. ඍජු කියලා කියන්නේ අර ඡන්ද දේශ බය මෝහ කියන සතර අගතියට යන්නේ නැතුව අපි ඍජුව කටයුතු කරනවා නම් ඔය වගේ තැන්වලදී මෙන්න මෙහෙම දෙයක් කරන්න වෙනවා. මේක හැබැයි දැනගෙන කරන්න ඕන තමන්ගේ හිත අපිරිසුදු කරගන්න නැතුව. දැන් අපි දෙන්න මේ සාකච්ඡා කර කර ඉන්න තැනට අපි දෙන්න එක්කෙනෙක් අඳුරන බල්ලෙක් එනවා කියන්නකො. මේ බල්ලා ඇවිල්ලා මේ ඇඟට පැනලා කෑ ගහලා එහෙම කටයුතු කරනවානේ. එතකොට අපි මොකද කරන්නේ? බල්ලට ගෞරව කරන්න ඕනේ. එහෙම හොඳ නැහැ. අනේ බල්ලා එන්න එපා මේ පැත්තට අපි මේ ධර්ම සාකච්ඡාවක් කරන්නේ. මෙතෙන්ට ඇවිල්ලා කටයුතු කරන්න යන්න බල්ලා කියලා කිව්වොත් යයිද? යන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේක බලු මානසිකත්වය කියලා. හරිද? තේරුම් ගන්න මොකද කරන්නේ? හයියෙන් කය ගහනවා. යන්න මෙතනින් කියලා. ඒක තමයි යන්නේ. ඒ වගේ සමහර වෙලාවල් තියෙනවා මානසිකත්වයෙන් බොහොම පහළ මිනිස්සු ධර්මයේ, සීලයේ, ගුණයේ වටිනාකම් දන්නේ නැති. එතකොට මොකද වෙන්නේ? අපි ගෞරවණීයව සලකන්න එයා තවත් නරක වෙනවා. අපි ඒක දන්නවා. තවත් නිඳා කරනවා, තවත් අපහාස කරනවා. මගේ හිතේ මං ගෞරවය හදාගන්න ඉස්සෙල්ලා එයා කරේ. මෙයා බොහොම මේ පහත් මානසිකත්වයක් තියෙන්නේ. මෙයාට යමක් කියලා දෙන්න. මෙයාට මං දෙන්න ඕන මෙයාව නිවැරදි කරගන්න. මෙයා හරියට පව් සිද්ධ කරගන්නේ නැත්තම් මෙයාව නිවැරදි කරගන්න මං චුට්ටක් සැරෙන් කතා කරන්න වෙනවා. මං පොඩ්ඩක් අර පෙනේ පෙන්වන්න වෙනවා කියලා කියන්නේ. එහෙම කරනවා එයා පාලනය වෙනවා. දඬුවමක් දෙන්න ඕනේ. අන්න ඒ තැන්වලදී ඒ දඬුවම් දීම කුමන හෝ ආකාරයකින් රිදෝල දඬුවම් දීම මොන හරි දෙයක් සිහියෙන් කරනවා මිසක්කා එයා ගැන අගෞරවයෙන් කරන්නේ නැතුව ගෞරවය කියන එක තියාගෙන නිවට වෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ. මතකයි නේද? ඒතකොට මේ කියන එක එයා කෙරෙහි ගෞරවය කියන එක අපි ළඟ තියාගෙන අපි නිවට බවක් ප්‍රදර්ශනය කරන්නේ නැතුව කටයුතු කරනවා. සමහරට සැරෙන් කතා කරනවා, සමහරට දඬුවම් දෙනවා. ඒ කරන්නේ හැබැයි ගෞරවය කියන එක තියාගෙන. ගෞරවය තියාගෙන කාගේ යහපත සඳහාද? තමන්ගේ යහපත සඳහා. එහෙමයි අපේ හැමදෙරෝනේ. සදහතුනි අද දවසේ අපි ඊටමත් වටිනා මාතෘකාවක් ඔබේ ජීවිතයට ඔබට එදිනදා ජීවිතයට අවශ්‍ය වන මාතෘකාවක් තමයි මේ ගෞරවය කියන්නේ. මේ ගෞරවය පිළිබඳව තමයි අද දවසේ අපි කතා කරමින් හිටියේ. අද දවසේ අපට ලැබී ඇති කාලය නිමවටපත් වෙනවා. අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන ඒ පිනැති පිරිසට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ මොහොතේදී ආරාධනා කරනවා. ඔව් අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවත් එක්කම මට හිතුණා මෙහෙම වචනයක් කියලාම ඉවර කරන්න. මේ දෙන්න හම්බෙයි. මොනවාද? ගෞරවය. නේද? පුළුවන් තරම් දෙන්න Tamanට ඒ ගෞරවය නිසියාකාරව ලැබෙයි. ඉතින් හැමදාමත් අපි මතක් කරන්නේ අපේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන අයව අපි මතක් කරන්නේ ඉතාමත්ම ගෞරවයෙන්. එහෙම මතක් කරන්නේ එහි තියෙන වටිනාකම මෙච්චරයි මෙපමණයි කියන්න බෑ. අද දවසේ අපි ධර්මානුකූලව ඉගෙනගත්ත එක ධර්ම කරුණ තමන්ගේ ජීවිතයට අරගෙන ජීවිතය හදාගත්තොත් ඒ හදාගන්න අය ලොකු සංසාරික ජීවිතේ පවා මේ ජීවිතේ පවා විඳින්න තියෙන බොහෝ දුක් නැති කරගන්නවා. ඉතින් එතකොට ඒ අයට
මහා පිනක් සිද්ධ වෙනවා මේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන අයට. සැබෑ වශයෙන්ම මහා පිනක් පුණ්‍ය අනුමෝදනා කරත් නැතත් සිද්ධ වෙනවා. මොකද මිනිස්සු ජීවිතේ හදාගන්න හින්දා. ඉතින් නමුත් අපි හැම වෙලේම බලන්න ඕන අපේ ජීවිතයේදී අපි කළ හැකි හැමදේම කරන්න. ඒකින්ද නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු අය ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කළා තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්නවා වගේම ධර්ම ශ්‍රවණයෙන් තමන්ට ලැබිච්ච සියලු පුණ්‍ය ශක්තියින් ඒ වගේම අපි මේ ධර්ම සාකච්ඡා කිරීමෙන් දේශනා කිරීමෙන් ලැබිච්ච සියලු පුණ්‍ය ශක්තියින් අපි අද දවසේ දේශනාවට දායකත්වයේ දරපු කල්යාණ මිත්‍ර දායකයන්ට අනුමෝදන් වේවා. ඒ තුලින් ඒ අයට සසර වසනා තාක්කල් නේද කවුද මහත්මයා පාප මිත්‍යා කියලා කියන්නේ ඉතාම භයානක කෙනෙක්. ඒ කියන්නේ මුළු සසරම විනාශ කරන කෙනෙක්. සංසාරික ජීවිතය විනාශ කරන කෙනෙක් පාප මිත්‍යා කියලා කියන්නේ. ඒකින්ද අපි ප්‍රාර්ථනා කරමු මේ අය වෙනුවෙන් සසර කවදාක්වත් මේ අතෙන්ට පාප මිත්‍ර සේවනයක් නොලැබේවා. මේ ලබා දුන්න කල්යාණ මිත්‍ර දායකත්වයේ හේතුවෙන් සසර වසනා තාක්කල් කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. අවසානයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ සීල පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ හරි විශේෂ කාරණාවක් අරමුණු කරගෙන අවුරුදු 95ක් වියති මව්තුමියකට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා නුගේගොඩ හයි ලෙවල් පාර අංක 362කින් 18 ලිපිනේ පදිංචි දූ දරුවන් පිරිසක් විසින් ඔක්තෝබර් 31 වෙනි දිනට 95 වන ජන්මදිනය සමරන මල්ලිකා සිල්වා මව්තුමියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර මෙම ධර්ම දේශනා දානමය පින්කම මව්තුමියට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා. ඉතින් අම්මා ගැන මහා හැඟීමක් එතුමියට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට ගෞරවයක් හේතු වේවා වගේම දීර්ඝායුෂ ලැබේවා කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා. මල්ලිකා සිල්වා මව්තුමියට ඇතුළු පවුලේ සියලු දූ දරුවන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේම හැමදෙනාටමත් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමා ඇතුළු ජයමග කාර්ය මණ්ඩලයටත් මම ප්‍රාර්ථනා කරනවා මගේ තුල ජනිත වන සියලු පුණ්‍ය ශක්තියින් ඒ වගේම මේ කරගෙන යන සේවයන් අනුව ඒ හැම දිනාටමත් සියලු දුක් දුර වෙලා අවසාන වශයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සඳහාම අවබෝධය සඳහාම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සදහතුනේ එසේනම් අද දවසේ අපි අපේ ජයමග වැඩසටහනේ සදහම් කතිකාවත මේ විදිහට නිමාවට පත් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. වැඩසටහන වෙනුවෙන් අද දවසේත් සිදු කළ ගෞරවනීය ආරාධනය පිළිගෙන වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ වැෑඋඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීව තවත් චිරාත් කාලයක් මේ උතුම් වූ සසුන් කෙත අස්වද්දන්නට මේ සසුන් කෙත බබලවන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි අපේ හම්තුරුවනේ. තෙරුවන් සරණයි හැමදෙනාටම. එසේනම් සදහතුනි අපි ලබන සතියේත් සෙනසුරාදා දවසේ ඔබත් සමගින් ඔබේ ගැටලු කතා කරන්නට සූදානම්. ඔබේ ගැටලුවට පිළිතුරක් ලබා දෙන්නට අපි සූදානම්. හැම වෙලාවෙම ඔබ හිතන්න ඔබ ගෞරවනීය චරිතයක් වනවා. ඔබ අනුන්ට ගෞරව කරනවා. ඔබ තවත් කෙනෙකුට ගෞරව කළොත් ඔබටත් ඔවුන් ගෞරව කරાવી. සමාජයේ හමුවන සෑම කෙනෙක්ටම ඔබ ගෞරව කරන්නට හුරුවන්න. එවිට ඔවුනුත් ඔබට ගෞරව කරાવી. එසේනම් අද දවසේ අපි ජයමග රූපවාහිනිය ඔබ වෙනුවෙන් ගෙනා අපේ ජයමග වැඩසටහනේ ජයමග සදහම් කතිකාවත මෙලෙසින් නිමවට පත් කරනවා. ඔබට ජයග්‍රාහී දවසක් වේවා. ඔබ කරන කියන සියලු දේ සම්ප්‍ර ප්‍රකාරයෙන් සාර්ථක වේවායි තුනුරුවනගේ අනන්ත වූ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන මෙලෙසින් නිමවට පත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.